තෙරුවන් සරණයි. ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා දානමය පින්කම් මාලාවේ සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබන භාවනා කමඨහන් ධර්මදේශනාව අද දිනයේද පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම දම්සභා මණ්ඩපයට වැඩවදාළ නිකපිටිය ආරණ්‍ය වාසී පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නමකයන් අවසරයි පූජනීය සීලගම ඥානසිරි ස්වාමින් වහන්සේව ධර්ම ගෞරවය පෙරටුව පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දාන පින්කමෙහි සදැහැති දායකත්වය ශ්‍රී ලංකාවේ පදිංචි සන්ධ්‍යා මිරිහාන පින්විතිය විසිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වත් ඔබ වහන්සේට සම්බන්ධව සිටින සීලොම් පින්වතුන්ට මෙයින් ජනිත වන්නා වූ සීලම පුණ්‍ය ශක්තියින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමවන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් ආජීවෂ්ටමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. නමෝ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුක්ඛහිත නිමිත්තස්ස සුංගහිත නිමිත්තස්ස චිත්තොත්පාදස්ස කෝවිදෝ සමතං අනුයුංජේ කාලේන ච විපස්සනාති. හොඳයි. පින්වත් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති පින්වත්නි, අද දිනේ අපගේ සුපුරුදු භාවනා වැඩසටහනේදී කාලසටහන් වෙනස් කිරීමේදී සුළු අඩුපාඩුවක් මත සල්ප වේලාවක් අපි ප්‍රමාද වුවද ඉදිරියට අපි 8:09 අතර කාලයේදී වැඩසටහන අකණ්ඩ පවත්වාගෙන යන්නට අපි අධිෂ්ඨානයෙන් අද සුපුරුදු භාවනාවේ පසුගිය භාවනා සැසි දෙකටම අපි සරලව විපස්සනාවට නැඹුරුවන ආකාරයට අපි භාවනාව පුහුණු කරේ. ගැඹුරු විපස්සනාවල් භාවනාවට අපේ සුදුසු ආකාරයට මනස වැඩෙන තෙක් විපස්සනාවෙන් සිත නික්ලේශී බවට පරිවර්තනය කරගන්න හැකි පමණ. කියන්නේ කෙලෙස් ටිකක් හෝ දමනය කරගන්න තමා අපි මේ කර්මස්ථානයේ පුහුණු කරවන්නේ. මෙතනදී අපි මේ කර්මස්ථාන රටාවේ සමත වශයෙන් විපස්සනා වශයෙන් දෙආකාරයෙන් පුහුණු කිරීමෙන් අද මේ දෙආකාරයටම සම්බන්ධව කරුණු ස්වල්පයක් හඳුන්වා දීම සඳහා මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුනේ අපදාන පාළියෙන් ගාථා රත්නයන්. ත්‍රිපිටකයේ අපදාන පාළිය කියන්නේ ඇත්තටම පුදුමාකාර රසවත් ධම් සම්පින්ඩන ඇති වටිනා දේශනා පාළිය අපදාන පාළිය. එතන උපසේන මහරහතන් වහන්සේ විසින් දේශනා කොට අදාළ වටිනා ගාථාවක් තමයි අද මාතෘකා වශයෙන් මේ ඉදිරිපත් කරන්නට යෙදුනේ. සුග්ගහිත නිමිත්තස්ස චිත්තුප්පාදස්ස කෝවිදෝ සමතං අනුයුංජය කාලේනච විපස්සනා. චිත්තුප්පාදස්ස කෝවිදෝ සුග්ගහිත නිමිත්තස්. ඒ දක්ෂයා සිත යහපත් ආකාරයට හසුරවා ගන්න මනා ලෙස එළඹුණ නිමිත්තේ සමතං අනුයුංජය සමතෙහි යෙදේ. කාලේනච විපස්සනා කාලානුරූප විපස්සනාවේදී යෙදේ කියන ගාථාව අර්ථය දෙනවා. ඇත්තටම අපි කාලයක් සමත භාවනා වශයෙන් පුහුණු වෙමින් ඇවිත් සමතේ අධ්‍යක්ීම් එකතු කර ගැනීමෙන් සමතෙන් ශක්තිමත් වෙන අතරට දැඩි කෙලෙස් බහුල ජීවිත නිසා කෙලෙස් බරිතම කාලවකවානුවක් නිසා ආත්ම දික්ටි ඝන
තරමක් තුනී කරන්නට රාගාදී කෙලෙස් තරමක් කඩා දමන්නට විපස්සනා කර්මස්ථානයේ යම් ආකාරයෙන් පුහුණු කරමින් පෞද්ගලික භාවනා සෙත් දෙකේ අත්දැකීම් එකතු කරන්නට යෙදෙනවා. මේ අත්දැකීම් වැඩි දියුණු කරන විට පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි මේ මාතෘකාව ඉදිරිපත් කර දෙන්න යෙදුනේ. සුග්ගහිත නිමිත්තස්ස කියලා හඳුන්වනකොට මනා ලෙස ගත්ත අරමුණ කෝවිද දක්ෂ භික්ෂුව චිත්ත කුමකට දක්ෂ වෙන්නේ? චිත්තුප්පාදස්ස කෝවිද සිත උපදවන්නට දක්ෂ වූ. එතකොට සිත කියන්නේ ඉපදීම කියන ධර්මතාවයේ අඛණ්ඩ යනවා. මනුෂ්‍යාත්මයේ, තිරිසන් ආත්මයේ, പ്രേත ලෝකයේ, අවීච මහා නරකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ අතීත හේතු සමග සිත ඔහේ ඉපදෙමින් පහළ වෙමින් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යනවා. දක්ෂයා, බුද්ධිමතා, ප්‍රඥාවන්තයා, සතිමන්තයා අරමුණට අනුව සිත පහළ වෙන්න දෙන්නේ නැහැ, පහළ කර ගන්නවා. සිත තමන් හසුරවනවා. දක්ෂයා, සතිමන්තයා, ප්‍රඥාවන්තයා මේ දේ කරන්නේ. සමතං අනුයුඤ්ජය සමත භාවනාවේ යෙද. දැන් එතකොට අපි භාවනා වශයෙන් සමත කමඨහන් සතර කමඨහන් අපි පුහුණු වුණා. ඒ වගේම ආනාපාන සති භාවනාව පුහුණු වුණා. සතර කමඨහන් කොටසදී ද්වත්තිංශාකාර භාවනාව බොහෝ සෙයින් පුහුණු. දැන් මේ කාලයේදී ද්වත්තිංශාකාරයේම අරමුණු කරමින් විපස්සනාවක් පුහුණු වෙනවා. ගැඹුරට අත්දැකීම් එකතු කරගන්නකම් මේ පාවෙන විපස්සනාවක් අපි අරමුණු කරමින් විපස්සනා කරනවා. දැන් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු මේවා වෙන් කරමින් මේ වගේ තුල ඇති පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු මේ සතර ධාතුන් වෙන් කරමින් ඒ වගේම මේ සතර ධාතුන් සංග ඇත්තා වූ වර්ණ ගන්ධ රස ඕජා මේවා තමන්ගේ නුවණින් තමන්ට වැටහෙන ආකාරයෙන් සිතමින් ඒවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් භාවනා වෙනුවෙන් අපි යොදා ගන්නට වෙනවා. එතකොට සුග්ගහිත නිමිත්තස්ස මනා ලෙස ගත්ත නිමිත්ත. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් අපි මේ කර්මඨානටම අපි දැක්ක දර්ශනීය කෙස් කලබක්. බොහොම ලස්සනයි. හොඳට පිරිසිදු කරලා තියෙන කෙස් කලබ. දකින්නකොටම කෙස් කලබ කියලා කියන්නේ පිළිකුල් භාවනාවට නිමිත්තක්. දක්ෂ ඒ යෝගියා කෙස් කියන්නේ පිළිකුල්. කේසා පිළිකුල්ල භාවනාවට ගන්න. එහෙම නැත්නම් කෙස් කියන්නේ මේ ශරීර කොටාසයක්. කෙස් කොටාසයක් වශයෙන් කේසා මේ ශරීරයේ තියෙන කොටස සම්මාර්ෂණය කරනවා. බාහිර කොටාසයට අභ්‍යන්තර කොටාසය සංසන්දනාත්මක තමන්ගේ කෙස් ටිකක් බලනවා, බාහිර කෙස් ටිකක් බලනවා. මේ වගේ අවස්ථානුකූලව ඇසට අරමුණක් ලැබුණා, ලැබෙන අරමුණ ධම්මාරම්මණය මනසට ගන්නවා කමඨහනක් වශයෙන්. ඇසට ආපු අරමුණ චක්කෝ රූපාරම්මණය චක්කු විඥානය පහළ කර දෙනවා. ඒ කෙස් වශයෙන් මනෝද්වාරයෙන් අරමුණ ධම්මාරම්මන වශයෙන් මේක වර්ණ වශයෙන් අරගෙන වර්ණ කමඨානට යනවා. කොට්ටාස වශයෙන් අරගෙන කොට්ටාස භාවනාවකට, පිළිකුල් වශයෙන් අරගෙන පිළිකුල් භාවනාවට, කායගත සති භාවනාව වලට නැඹුරුයි. ඒ වගේම කාලේනච විපස්සනා කාලාරූප මේ ධාතු ස්වභාවය සම්මර්ෂණය කරමින් විපස්සනාවත් කරනවා. අපි යෝගීන් වුණාම තමන්ට ලැබෙන අරමුණ ස්ථානෝචිතව තමන්ගේ කමඨහනකට පරිවර්තනය කරගන්න දක්ෂ වෙන්න ඕනේ.
උපතේන ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන් බුද්ධිමත්ව කටයුතු කරන නිසා ලැබෙන අරමුණු නිසියාකාර පරිශීලනය කරන නිසා ඒ උතුම් අරිහත්ත්වයටපත් වෙලා අපිට මේ උපදේශය දුන්නා. අපි ඒ උපදේශයට අනුව අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මේ විවිධ කර්මතහන් පුහුණු කරන අත්දැකීම් එකතු කරමින් ඒ අවස්ථානුකූලව ලැබෙන අරමුණ අපිට යහපත් අර්ථයක් ලබා ගන්න. ලැබෙන අරමුණෙන් සමත වශයෙන් බොහෝ අරමුණු යොදා ගන්න පුළුවන්. ලැබෙනා වූ ආරම්මණයේ වර්ණ කසින වලට යන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ තියෙන බොහෝ දේවල් පස්, ඒ වගේම ජලය, ඒ වගේම ගින්දර, හුළඟ, මේ කියන දේවල් බොහෝ සෙයින්දී ඊට අනුයාත වෙන අරමුණු ඒවටම සම්බන්ධ කරගෙන ගන්නවා. භූත කසින 4 ඒ ලැබෙන අරමුණු තුළ බොහෝ සෙයින්දී කසින භාවනා පුහුණු. ඇහැට සුදු පාට අරමුණු වෙන විටම අරමුණු වෙන ක්ෂණයෙන් මේ සුදු පාට ඕදාත කසිනට. ඒ වගේම නිල් පාට දුටුවාන නිල් පාට කසිනට. ඒ වගේම රතු පාටක් නම් ලෝහිත කසිනට, රතු පාට කසිනට. කහ පාට පීත කසිනේ, කහ පාට කසිනේ. කමටහනට ක්ෂණයෙන් මාරු වෙනවා. ඒ වගේම අරමුණ රාග නිශ්චිත අරමුණක් සිත ලෝභය උපදවන, ආශාව උපදවන. මේ වගේ අවස්ථාවකදී මේ අරමුණ විපස්සනාවට යොමු කරන්න පුළුවන්. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නෙ කොහොමද අරමුණ? දෙස්තිකමයි ලස්සනයි කියලා ගන්නෙ කොහොමද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අනිත්‍යයි. ඒක අනිත්‍යයි සම්මාසනය කරනවා. අනිත්‍යතාවයම අරගෙන ඒ නිසා දුක වශයෙන් සම්මාසනය කරනවා. අනිත්‍ය දුක්ඛතාවන් අරමුණු කරගෙන ඒ තුල සත්වයේ පුජ්‍යලේ ආත්මයක් නැහැ අනාත්මයි කියලා අපි ප්‍රශ්නාවට. ඒ වගේම හොඳ පැහැපත් සමක් දුටුවා. අපිට අවස්ථානුකූලව කර්මස්ථානයකට නඟුරු වෙන්න පුළුවන්. සුදු පාටට දත් දෙපළ දැක්කා. ලෝභයෙන් වශී වෙලා යනවා, රාගයෙන් මත් වෙලා යනවා. හරි ලක්ෂණ ගට්ටික දකින්නකොට මේ ඕදාතේන සුදු පාට කමටහනට ගියා. මේක පඨවි ආපෝ තේජෝ වායෝ මිසක් වෙන දෙයක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්මයට. මෙන්න මේ වගේ අපිට දවසේ ලැබෙන අරමුණ භාවනාවට යොදා ගන්න පුළුවන් නම් කැම එක බෙදා ගන්න මේසෙ ළඟට යනකොට කැකුළු පත රතු පාට රෙදිලා තියෙනවා. මේක ලෝහිත රතු පාට සම්මර්ෂණය කරලා ලෝහිත කසිනට යන්න පුළුවන්. සුදු පාට වත් එක දැක්කා. මේ සුදු පාටනේ සුදු පාට සම්මර්ෂණය කරා ඕදාත කසිනට යන්න පුළුවන්. කහ පාටට ඔය ෆ්‍රයිඩ් රයිස් එහෙම හදලා තියෙනවා. දකින්නකොට මේක කහ පාට. බත පිළිබඳව හිතුවේ නෑ කහ පාට හිතුවා. අන්න පීත කසිනේ උපදිනවා. මේ වගේ තමන් දක්ෂණං තමන්ට ලැබෙන ඕනෑම අරමුණක් කමටහනක් වශයෙන් අරගෙන තමන්ගේ සිත නික්ලේශී බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි නිතර සතියක දවසක් මොන ගැහුණත් සතිය පුරාවට සිහිය පිහිටවන උපක්‍රම අපි කියලා දෙනවා. අපි ඒ අනුව පුරුදු වෙනවා නම් පුහුණු වෙනවා නම් අපි ජයග්‍රහණය වෙන කොහෙවත් නෙමෙයි, එතරම් දිනීම ජයග්‍රහණයක්. සසර දුකින් මිදීමත්
ඒ තුලම ගේනවා. ඒ අනුව හොඳට සලකමින් බුද්ධිවත්ම අපි මේ සතියේ කටයුතු කරන්න අධිෂ්ඨාන තබාගෙන සුපුරුදු පරිදි පසුගිය සතියේ වැඩෝ කමටහනෙම තව සල්පයක් ඉදිරියට යමු. පසුගිය සතියේදී අපි කෙස් අරමුණු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මර්ෂණය කරේ. කෙස් ටිකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටක පිළිබඳව අපි කියලා දුන්නා. ඔය කෙස් ටික කුඩු කරලා ගත්තම අන්තිමට කුඩු කෑලි ටික අරගෙන ගත්තම තද ගතිය, බර ගතිය, රළු ගතිය මොදු විසින සහැල්ලු. ඒ වගේම ගලන එකතු කරන ගතිය, ඒ වගේම උණුසුම සීතල තල්ලු කිරීම, ආධාර කිරීම කියන ලක්ෂණ ටික තියෙනවා. මේ ලක්ෂණ කියන්නේ තද බර රළු මොදු සිනිඳු සහැල්ලු කියන්නේ පඨවි ධාතුව, ගැලීම, කැටි කිරීම, එකතු කිරීම කියන්නේ ආපෝ ධාතුව, උණුසුම සීතල තේජෝ ධාතුව, තල්ලු කිරීම, ආධාර කිරීම වායු ධාතුව. මේ වගේ අපි කියලා දුන්න මතක ඇති. දැන් මේ අනුව හිතමින් අද දවසේදී අපි ප්‍රතිචාකාර භාවනාවේ තවත් ඉදිරියට යමු. කෙස් ලොම්. කේසා කියන්නේ ශරීරයේ තියෙන කෙස්. ඒක මනුෂ්‍ය හෝ වේවා, තිරිසංගත හෝ වේවා, ඕනම ආත්මයක කෙස් ටික වශයෙන් දකින්න පුරුදු කරගන්න. ඒ වගේම ලොම් ටික ලොම් වශයෙන් දකින්න පුරුදු කරගන්න. නියපොතුසින් දකින්න පුරුදු කරගන්න. අපිට ලැබෙන අරමුණ ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් ගන්න අපි දැන් කෙස් පිළිබඳව යම් ආකාරයකින් හුරුවල් ලබලා තියෙන නිසා අද ලොම් පිළිබඳව හිතමු. ඊයේ දිනේ මතක හැටියට සුළු සාකච්ඡාවකදී අපි අහනවා එක් උපාසක පින්වතෙක් ශරීරයේ අපි කෙස් ලොම් නියදත් සම්මස්නහර වශයෙන් කොටස් වෙන් කරගෙන යනකොට එහි බව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. නිතර හැඩ කරන රසන කරන එහි බව පිළිබඳව දේශනා වෙන්නේ නෑනේ. එහි බවේ තියෙන්නේ මොන වගේ දෙයක්ද? කෙස්කස බොහෝ දිගට වැඩෙනවා. මත කෙස්කස වැඩෙනවා. කෙස්කසට ආසන්නයේම මුහුණට අයිති කොටසේ තියෙන එහි බැම. කෙස්කස් වගේ වැවෙන්නේ නැහැනේ. දිගට වැවෙන්නේ නැති කොටස් වලට බුදුරජාණන් වහන්සේ ලෝම කියලා දේශනා. මේ ලෝම වලට එකතු වෙනවා. අපි මේව හිතන්න පුරුදු වෙන්නට ඕන. මේ එහි බැම කියන්නේ ලොම් කොටස්. රැවුල් කියන්නේ ලොම් කොටස්. වගේම ශරීරයේ පුරාම පැතිර ඇත්තා අනෙකුත් රෝමයන් ලෝම. අපි මේවා කෙනෙක් ලස්සනට හැඩයක් කපලා හොඳට අර ඩයි එකක් දාලා එහි බැම හදනවා නිල් පාටට, කළු පාටට දිස්නේ ගහන්න හදනවා. ඔය හදන වෙලාවේ අපිට හිතන්න පුළුවන් නම් මේ ලොම්නේ මේ අපි මේ සරසන්න යන්නේ. ලොම් කියන දේ පිළිකුල් නේද? ඇත්තටම හිතලා බලන්නකෝ ඔය ලක්ෂණ කරන ලොම් ගහ පාට කරලා හැදුවට පස්සේ බත් පිඟානට වැටුනොත් එහෙම කනකොට මොකද හිතෙන්නේ? ඔය හොඳ මීකිරි කෝප්පයක් හොඳට හදලා ඉවරලා හැටන් කන්න යනකොට ඔය ඇහි බැමේ තියෙන මේ රෝමුවක් වැටුනොත් එහෙම අපි උදේ පාන්දර පාට කරලා හැදුවට අර කිරි කෝප්පය පිළිකුල් නේද? අපි හිතන්න පුරුදු කරනවා. ඒ වගේම පිළිකුල් නැත්තම් මේකේ පාට මේ කළු පාටනේ. කළු පාට කියන්නේ නිලයේ තද අවස්ථාවනේ. මේක නිල් පාට කියලා හිතමින් අර හැඩ කරන්න ගත්තනම් ඒක සමත භාවනා නීල කසිරේට යනවා. මේ පඨවි ආපෝ තේජෝනේ කියලා හිතන්න ගත්තනම් විපස්සනාවට යනවනේ. ඒ වගේ දවසේදී
කමටහනේ ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ කොටාසයන් භාවනාවන් අපි අද කෙස් කොටාසේ විපස්සනාවට ලැබුව භාවනා පුරුදු කරන්න අපි අදහස් කරේ. දැන් මුලින් අපි කෙස් පිළිබඳව පුරු වෙලා තියෙන නිසා විස්තර කරන්න දෙයක් නැහැ. මේ ඇහි බමේ පටන් දෙපා ඇඟිලි මත දක්වාම පිහිටි ශරීරයේ පුරාම කෙස් හා සමාන කෙටි කොටස් ලොම් කියලා හඳුන්වනවා. මේ ලොම් සියල්ල සකස් වෙලා තියෙන අර තදපර රළු මුදු පිනිදු සැහැල්ලු ආදී ලක්ෂණයන්ගෙන් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අර ශරීරයේ පුරා ඇති ලොම් ටික එකතු කරලා කුඩු කරලා ගත්තනම් ඒ ටික විපස්සනාවට පඨවි ආපෝ තේජෝ වායෝ දක ගන්න හිතා ගන්න පුළුවන්. අපි එසේ සලකමින් දැන් මේ කෙස් කියන්නේ අංශ ගොඩක් පඨවි ආපෝ තේජෝ වායෝ සිහියට ගනිමින් අද මුළු ශරීරයේ පුරාම ලොම් කොටස ආරම්භ කරමින් ඇහි බැම පටන් පාද ලෝමයේ දක්වාම පහළට බලාගෙන යන උත්සාහවන්ත වෙන්න. මේ ලෝමා පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඉදිරියට බලමු. හොඳයි, කාලේ අඩු නිසා අපි මෙතනින් කමඨහන පිළිබඳව සාකච්ඡාව නිමාවටපත් කරමින් දැන් පූර්ව කෘත්‍ය සිද්ධ කරමින් අපි නොම් විපස්සනාවට පුහුණු වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අමේරා කායෝ නිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ. නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදාවන්තු සුඛී අමේරා කායෝ ජිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ. නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අමේරා කායෝ
danta danta tacho 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 mansang 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 naha Ati mitja Ati mitja Ati mitja Wakukang 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 Kisah Kisah Noma Noma Anityai 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 Lohi pihi Patai dhatu Anityai 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 Apo dhatu Anityai 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 Tejo dhatu Anityai Anityai Anityai
මේ පින ඒකාන්ත හේතු වාසනා වේවා ඒකාන්ත පාරමිතාවක් වේවායි මේ සිතින් පින අනුමෝදන් කරමු. අගේ වැඩසටහන සංවිධානය කරන පින්වත් දොන් මහත්මයාතුළු සියලු දෙනාටත් ඒ ධර්ම දාන ආරාධනා ඒ වගේම පුණ්‍ය අනුමෝදනා පවත්වන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය වහා චතුරාර්ය සත්‍ය ධර්ම පිළිසත් ඒකාන්ත හේතු වාසනා වේවායි මේ සිතින් පින අනුමෝදන් කරමින් අදටත් අපි භාවනාව නිමාවට කරමු. හොඳයි තෙරුවන් සරණින් සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා සුවපත් වේවා. සාදු 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 අප්‍රමාණ පිං ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධීන් උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම මේ සියලුම පිං ඔබ වහන්සේට හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා අප දැන් ශාමලි මහත්මිය වෙත යොමු වෙනවා. සාදු 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 තෙරුවන් සරණයි අප සෑම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාවට දෙපා නමැද මහා සංඝරත්නයේද ඔබ වහන්සේගෙන් අවසරයි. අදත් සුපුරුදු පරිදි අප කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් මේ දම් සභා මණ්ඩපයට ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ආරාධනා පිළිගෙන වැඩම වදාළ ගෞරවනීය කම්මඨානාචාර්ය අවසරයි නමකෙන්ට නිකපිටිය ආරණ්‍ය වාසී සීලකම ඥානසිරි ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ ඒ ඊතා ගම්බීර විපස්සනා භාවනාව අපි එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන ආකාරයත් සතර සතිපට්ඨානයේ කායගත සතියේ එම තත්ත්වින් සාකාර භාවනාවේ ලෝම අංශය ගැන භාවනා කිරීමෙන් භාවනා මෙහෙවීමෙන් ඔබ අප ධර්ම ශ්‍රවණයෙන් ධර්ම භාවනා කිරීමෙන් රැස් කරගත් ජනිත වූ අනන්ත කුසලානිසංස බලයෙන්ද ඒ සන්ධ්‍යා මිරිහාන මහත්මිය ධර්ම දානයේ දායකත්වයේ දීමෙන්ද රැස් කරගත් අනන්ත කුසලානිසංස බලයෙන් ඔබ වහන්සේගේ කායික මානසික සියලු ආබාධ දුරු වේවා. සතුටෙන් සැහැල්ලුවෙන් කරන කියන ශාසනික කටයුතු සාර්ථකව කරගෙන යමින් නීති කල්යන මිතුර ඇසුර ලැබමින් ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ ගෞරවනීය ගුරුපාද්‍යයන්න් වහන්සේලාව ඔබ වහන්සේ මෙලොවට හදා වැඩූ ඒ පින්වත් දෙමාපියන් වහන්සේලාටත් සියලු නිකපිටිය ආරණ්‍ය සේනාසනයේ සහ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් සහභාගී වූ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ වීමටත් මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු. වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ. සුපිතේවා. ඕකාස වන්දාමි පන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං ස්ථාමිනා කතං පුඤ්ඤං මයන්දා තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ පන්තේ ඕකාස කමාමි පන්තේ ဒ ුතියම්පි තතියම්පි ඕකාස කමාමි පන්තේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පමණපින් ජය ගන්නවා එන්නේ හම්බාව කියන සතර. අන්නස ඇහුනේ නැහැ සනස. හම්බාවෙත් මේ ළඟම කෑ ගහනවා එන මොකද මයික් එක දෙනවා කියලා හොඳයි.